දැන් අයිබෝවන් තෙරුවන් සරණයි හැමෝටම බලමු. චුට්ටක් මම කතා කරන එක ඇහෙනවද කියලා. මම රයිස් හෑන්ඩ් ඔප්ෂන් එකක් දාන්න මට. හරි. හොඳයි ඇහෙනවා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි අන්තිමේට කරේ ත්‍රිකෝණමිතිය පාඩම. ත්‍රිකෝණමිතිය පාඩමට අදාළව මම කිව්වා මේක ඔයාලට කටපාඩම් කරගෙන එන්න ඕනියද කියලා. sin cos tan වල අංශක 30 45 60ට අදාළ අනුපාත අදාග හැදෙන්නේ කොහොමද කියලා. එදා හිටපු නැති කට්ටිය කවුරු හරි ඉන්නවද? මට රයිස් හෑන්ඩ් ඔප්ෂන් එකක් දාන්න හිටපු නැති කවුරු හරි ඉන්නවනම් සසිත් ඉන්නවා. ආයි හිටපු නැති 3 දෙනෙක් ඉන්නවනේ. හරි. හිටපු නැති 3 දෙනෙක් ඉන්නවා. කොහොමද රයිස් හෑන්ඩ් ඔප්ෂන් එක ආයි පාරක් දාන්න බලන්න චුට්ටක්. දාගෙන ඉන්න අයින් කරන්න නැතුව. 1 2 3යි නැති කට්ටිය 4යි තව ඉන්නවද? හරි. කමක් නැහැ එහෙනම් පොඩි වෙලාවක් අරගෙන ආයි කියලා දෙන්නම්. නැත්තම් එහෙම අද වැඩේ කරන්න අමාරුයි. අද වැඩේ කරන්න අමාරුයි 4 දිනක්ම නැතුව ඉන්නවනම් හරි රයිස් හෑන්ඩ් ඔප්ෂන් එක අයින් කරන්න. එතකොට මම අන්තිමේටම කරේ මෙන්න මේ වගේ දෙයක්. සමපාද ත්‍රිකෝණයක් ඇඳලා සම්පාද ත්‍රිකෝණයක් ඇඳලාවිල්ලා මේ සම්පාද ත්‍රිකෝණය පාවිච්චි කරලා අංශක 30 සහ 60 කෝණවල අගයන් හේතු එක තමයි කරේ. එතකොට සම්පාද ත්‍රිකෝණයක් ඇඳාම මේකේ හැම පාදයකම දිග සමාන වෙනවා. හරි මේ පාදයට මේ පාදයට මේ පාදයට මේ ලොකු පාදයට සමානව ඇඳේ. ඇඳලාවිල්ලා මේක අපි හිතමුකෝ ABC කියලා. එතකොට මේ කෝණයක් අංශක 60ක් වෙනවා සම්පාදයි නම්. ඒතර 62ට බෙදුවාම මේක 30ක් වෙනවා. මේ ලම්බකයක් තමයි ගහලා තියෙන්නේ මෙතන පහළට. අපි D කියලා ගත්තා. ඊට පස්සේ මේකේ මේ ත්‍රිකෝණය විතරක් අපි වෙනම ඇඳ ගන්නවා. මෙන්න මේ ත්‍රිකෝණය විතරක් මේ විදිහට. දැන් මේක 60යිනේ. මේක 60යි මේක 30යි. දැන් ඔය 60 කෝණය පාවිච්චි කරලා අපි sin cos tan අනුපාත ලිව්වා. ඒතර මේක පාදයේ දිග 2a 2a කියලා ගන්නවා එක පාදයක දිග මේකත් 2a මේකත් 2a මේ ලොකු එකත් 2a කියලා. ඒතර මේ ලොකු එක 2a නම් මේක දෙකට බෙදුවාම එක කෑල්ලක් a වෙනවා. ඒතර මේ කෑල්ලට a අකුර දාගන්න පුළුවන්.
දැන් මේ දිග හොයාගන්නේ කොහොමද? දිලීප කියන්න බලන්න මට. දිලීප කියන්න බලන්න. AD දිග හොයාගන්නේ කොහොමද? ඍජුකෝණී ත්‍රිකෝණී කරන් දෙකක් දන්නවා. ඔව් පයිතගරස් සම්බන්ධය දාලා. ඒතර පයිතගරස් සම්බන්ධය දැම්මට පස්සේ කොහමද එන්නේ? AB වර්ගය සමාන වෙනවා මොකටද? AB වර්ගය සමාන වෙනවා මොකටද? සසිත් කියන්න බලන්න. AD වර්ගය එකතු කිරීම BD වර්ගය. හරි එක පේලිටම ලියන්න ඕනේ මට ඊට මදින් තමයි මම පහලින් ලියුවේ එකතු කිරීම කියලා. දැන් AB වර්ගය කියන්නේ 2A ගේ වර්ගය. ඒතර 2A ගේ වර්ගය ওই විදිහට ලිව්වොත් වැරදි. ඒතර අපි 2A ගේ වර්ගය ලියන්නේ මෙහෙම වරහණක් දාලා. 2A ගේ වර්ගය. AD වර්ගය දන්නේ නැති හින්දා එහෙම ලියනවා. BD වර්ගය කියන්නේ A අකුර. එතකොට ධන A වර්ගය. දැන් 2A ගේ වර්ගය 2A 2A ගෙන් අඩි කරවුවාම 4A වර්ගය වෙනවා. 4A වර්ගය සමානයි AD වර්ග ධන A වර්ග. දැන් ධන A වර්ගයත් අනිත් පැත්තට දාන්න. එතකොට 4A වර්ගයෙන් 1A වර්ගයක් අඩු වෙනවා. ඒක සමාන වෙනවා AD වර්ගයට. ඒතර 4A වර්ගයෙන් 1A වර්ගයක් අඩු කරවුවාම 3A වර්ගය වෙනවා. 3A වර්ගය සමානයි AD වර්ගයට. ඊට පස්සේ දෙපැත්තටම දානවා වර්ගමූල. දෙපැත්තටම වර්ගමූලය දැම්මම AD සමානයි මූල 3A කියලා වෙනවා. දෙපැත්තටම දාමු වර්ගමූලය. එතන මේ පැත්ත AD වෙනවා. අනිත් පැත්ත මූල 3 වෙනවා. A වර්ගයේ වර්ගමූලය ඒ නිසා මූල 3A කියලා ලියනවා. මම උඩින් ලිව්ව උත්තරේ. හිතමු නැති කට්ටිය වේගෙන් ලියා ගන්න මේක AD හොයාගත්ත විදිය. අංශක 30 45 60. ලියා ගන්න ඕනේ නැහැ. මම මේකේ ෆොටෝ එකක් WhatsApp වලට දාන්නම්. ඔයාලා පස්සේ ලියා ගන්න ඉඩ තියා ගන්න. හොඳයි. දැන් බලන්න එතකොට AD වලට ආව මූල 3යි A කියලා. දැන් ඊට පස්සේ ඔන්න මම ඒ ත්‍රිකෝණේ ආය පාරක් මෙතන අඳින්න. එතන මෙතන තමයි 60 කෝණේ තිබ්බේ. මෙතන 30 කෝණේ තිබුණේ. මෙතන තිබුණේ A අකුර, මෙතන තිබුණේ B අකුර, මෙතන තිබුණේ D අකුර. මේකට ආවේ 2A කියලා, මේකට A අකුර, මේකට මූල 3යි A. දැන් අපිට මේකේ sin cos tan ලියන්න පුළුවන් අනුපාත හැදෙන විදිහ. sin cos tan වල sin 60 කෝණයත් එක්ක ලියන්නේ මෙතන අපි sin 60 cos 60 tan 60 කියන එක කීයද කියලා. චමෝත් කියන්න බලන්න මට sin කියලා කියන්නේ මොකද්ද? sin අනුපාත කොහොමද හැදෙන්නේ? චමෝත් කර්ණපාදය. ඊළඟ කවුද හිටියේ නැහැ කිව්ව? සිතුම්ද? සිතුම් හිටියද? සිතුම් මට කියන්න බලන්න cos අනුපාතය කොහොමද හැදෙන්නේ? cos බද්ධ පාදයේ බෙදීම කර්ණපාදය. හොඳයි. ඊට පස්සේ දිලීප කියන්න බලන්න tan අනුපාතය කොහොමද හැදෙන්නේ කියලා? බද්ධ පාදේ. හරි. එතකොට ඔන්න බලන්න මම sin එක ලියනවා. sin 60 sin කියන්නේ සකනේ. සක. එතකොට දැන් සම්මුඛ පාදයේ කීයද? කර්ණ පාදයේ කීයද? සසිත් කියන්න බලන්න මට. මේ ත්‍රිකෝණය දිහා බලලා 60 කෝණයට අදාළ සම්මුඛ පාදය මොකද්ද? 60 කෝණය මේකනේ, සම්මුඛ කියන්නේ ඉස්සරහා තියෙන එක. කීයද? සසිත් කීයද දෙක? සම්මුඛ පාදයේ දිග 3යි මේ තියෙන දිග. මේවා තමයි දිගවල්. හරි? ඒතර සම්මුඛ පාදයේ දිග කීයද? සසිත්ගෙන් අහන්න. මූල 3යි කියවන්නේ එහෙම. මූල 3යි බෙදීම කර්ණ පාදයේ කීයද? සසිත්ගෙන් අහන්නේ. 2යි. දැන් බලන්න. එතකොට මේ A අකුරට A අකුර කැපෙනවා. එතකොට උත්තරේ මූල 3 යට 2යි. ඔන්න අපිට sin 60ට උත්තරයක් ආවා. sin 60 උත්තරේ කීයද?
මූල 3ට 2යි. ඔය විදිහටම cos 60ත් හදන්න ඕනේ. ඒක cos හදන විදිහත් මම ලියන්නම්. cos 60 හැදෙන්නේ බක. හරි. මට බද්ධ පාදයේ ගානයි කර්ණ පාදයේ ගානයි කියන්න බලන්න සිතුම්. මේ 60ට අදාළ බද්ධ පාදයේ ගාන. මේ 60 කෝණය මෙතන තියෙනවා. මේකට අදාළ බද්ධ කියන 60 කෝණය ඇලිලා තියෙන පාදේ. සම්මුඛ කියන්නේ ඉස්සරහා තියෙන පාදේ. බද්ධ කියන්නේ ඇලිලා තියෙන පාදේ ටික. කර්ණ කියන්නේ ඍජු කෝණයට ඉස්සරහින්. බද්ධ පාදයේ 2යි ඒද? කර්ණ පාදයේ කීයද? හරි. බලන්න දැන් මේ 60 කෝණයට අදාළ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කර්ණ පාදයේ 30 කෝණයට අදාළ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කර්ණ පාදයේ මොකද්ද කියලා ගහන්න හදන්නේ. උතර 60 කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. මේ 60 කෝණයට අදාළ සම්මුඛ පාදයේ ගාන මෙතන ලියන්න ඕනේ. හරි? 60 කෝණයට අදාළ බද්ධ පාදයේ ගාන මෙතන ලියන්න ඕනේ. ඊළඟට 60 කෝණයට අදාළ කර්ණ පාදයේ ගාන මෙතන ලියන්න ඕනේ. ඊට පස්සේ මේ 30 කෝණය. මේක. හරි? 30 කෝණයට ගත්තට පස්සේ 30 කෝණයට අදාළ සම්මුඛ පාදය. ඒක ඉස්සරහින් තියෙන පාදය. මෙතන ලිව්වා මොකද්ද එන්නේ කියලා. හරි? ඊට පස්සේ 30 කෝණයට අදාළ බද්ධ පාදය. 30 කෝණයට අදාළ කර්ණ පාදය. හැමෝම ටක් ගාලා ලියන්න බලන්න. මේ සම්මුඛ පාද, බද්ධ පාද, කර්ණ පාද කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව මේ පාඩම යන්න බෑ ඉස්සරහට. හැමෝම ටක් ගාලා ලියන්න බලන්න. රූල් 30 එක ගහන්න ඕනේ නැහැ. නිකන් ගහන්න මං ගැහුවා වගේ. ගහලා ඉවරයිනේ මට ඉවරයි කියලා රයිට් හෑන්ඩ් ඔප්ෂන් එකක් දෙන්න. හරි වෙලාව ඇති. අංශක 60 කෝණයට අදාළ සම්මුඛ පාදයේ නම මොකද්ද? විමුක්ති කියන්න බලන්න. වෙලාව ගන්න බෑ ඉක්මනට කියන්න ඕන. දැන් ලියලා නැහැ තියෙන විමුක්ති. විමුක්ති මයික් එක ඔන් කරන්න බලන්න. ඒ මොකද්ද? අහුන්නේ නැහැ පුතේ. 60 කෝණයට අදාළ සම්මුඛ පාදය. AD. 60 කෝණයට අදාළ බද්ධ පාදය මොකද්ද? මට කියන්න බලන්න සචිදු. 60 කෝණයට අදාළ බද්ධ පාදය. මෙන්න මෙතෙන්ට ගාන අහන්නේ මම.
සචින්දු BD හරි. හැටේ කෝණයට අදාළ කර්ණපාදය මොකද්ද? මට චමෝත් කියන්න බලන්න. AB. ඊට පස්සේ 30 කෝණයට අදාළ සම්මුඛ පාදය මොකද්ද? සසිත් කියන්න බලන්න. BD. ඊට පස්සේ 30 කෝණයට අදාළ බද්ධ පාදය. 30 කෝණයට අදාළ බද්ධ පාදය කියන්න බලන්න මට චතුරිකා. හරි. සිග්නල් පොඩ්ඩක් මදි වගේ. AD හරි. ඊළඟට 30 කෝණයට අදාළ කර්ණපාදය කියන්න බලන්න සිතුම්. AB. කර්ණපාදයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒතර මේක නම් දන්නවා වගේ හැමෝම හරියට උත්තර දෙනවා. හරි. මේක දන්නේ නැතුව අමාරුයි කරන්න මේ වැඩේ. දැන් බලන්න කොස්සට කියන්න මට එතකොට සිතුම්. බද්ධ පාදයට කීය දෙන්නේ? ඔය ඉස්සෙල්ලා කිව්වා හරි. 60 කෝණයට අදාළ ඉස්සෙල්ලා කිව්ව වැරදි. 2යි වෙන්න බෑ. 2යි ඒ කර්ණයනේ පුතේ ඍජු කෝණයට ඉස්සරහා තියෙන එකනේ. බද්ධ පාදයට කීය දෙන්නේ? බද්ධ පාදයට එන්නේ ඒ අකුර. කර්ණයට එන්නේ 2යි. ඒතර ඒ අකුර ගාව එක තියෙනවා අපි නොලීවට. ඒතර ඒ අකුරට ඒ අකුර කැපුණාම උත්තරේ භාගයයි. හරි? ඒතර මෙතන උත්තරේ එන්නේ භාගේ. කොස්සට භාගයයි. sin ට මූල 3ට 2යි. ඔය විදිහට tan tan කියන්නේ සකබක සබ. සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදුවට එනාගේ. එතකොට මට කවුද කියන්න බලන්න සචින්දු 60 කෝණයට අදාළ සම්මුඛ පාදය මොකද්ද බද්ධ පාදය මොකද්ද? සචින්දු කතා කරන්න බෑ නේද මේ මැසේජ් නේ දාන්නේ. හරි කවුද එහෙනම් මට මේකට උත්තරේ දෙන්න බලන්න. හිරුක කියන්න බලන්න. tan 60ට අදාළ සම්මුඛ පාද බද්ධ පාද මොනවාද? සම්මුඛ පාදය මොකද්ද? මුල 3යි ඒ බද්ධ පාදය බද්ධ පාදය ඒ. ඒතකොට ඒ ගාව එක තියෙන්නේ ඒට ඒ කැපෙනවා. එතකොට 3 මූල 3 එකෙන් බෙදුවාම උත්තරේ මූල 3යි. එතකොට දැන් බලන්න sin 60ට cos 60ට tan 60ට අපි 60ට සම්මත අගයන් තුනක් හොයාගත්තා. හරි පුතේ. හරි? sin 60ට cos 60ට tan 60ට සම්මත අගයන් තුනක් හොයාගත්තා. මූල 3ට 2යි. ඊට පස්සේ භාගයයි tan 60 මූල 3යි කියලා. ඔය විදිහටම ඔය ත්‍රිකෝණෙම අනිත් පැත්ත හරවලා. ඔය ත්‍රිකෝණෙම අනිත් පැත්ත බලලා මේ 30 පැත්තෙන් බලලා 30 ගාන ලියන්න පුළුවන්. sin 30 cos 30 tan 30. මේ වැදගත් පාඩමක් හින්දා මෙච්චර ස්ලෝ එකේ කරන්නේ හිමීට කරන්නේ. මේවා අනිවාර්යෙන්ම කටපාඩම් වෙන්නම ඕනේ. ගත්ත විදිය දැනගෙන තියෙන්නත් ඕනේ. මතක තියෙන්නත් ඕනේ. ජනිදු. ජනිදු මට කියන්න sin 30 හැදෙන විදිහ. ජනිදුට ඇහෙනවද? නුවන් කියන්න බලන්න. sin 30 හැදෙන විදිහ.
ඇහෙන්නේ නැද්ද මං කතා කරන ඒවා? රයිස් හෑන්ඩ් ඔප්ෂන් එකක් දාන්න හැමෝම. පොඩි ඩිලේ එකක් වෙලා පරක්කු වීමක් තියෙනවද කියලා මට හිතෙනවා මං කතා කරනකොට. ඇහි කැඩි කැඩි ඇහෙනවා නම් ඇහෙන්නේ නැත්තම් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් හරි දාන්න. නැත්තම් මයික් එක ඔන් කරලා කියන්න. නුවන්ට මං කතා කරා නුවන්ට ඇහුන්නේ නැද්ද දන්නේ නැහැ. සයින්තිය ගාන. ඔව්. ඒ බෙදීම දෙකයි. වෙලා ගිහිල්ලාද ඇහෙන්නේ? මයික් එක පොඩ්ඩක් ඔන් කරගන්නුවන්. මං කතා කරන වේගෙටම ඔයාලට ඇහෙන්නේ නෑ වගේනේ. ටිකක් වෙලා ගිහිල්ලා ඇහෙන්නේ. පොඩි පරක්කුවක් තියෙනවා. ඒතර සයින්තිය භාගයයි. කොස්තිය හැදෙන විදිහ මට චාරුකා කියන්න බෑ. ඔව්. මූල 3යි බෙදීම 2යි. ඒතර ඒටේ කැපුණාම මූල 3යට 2යි. චතුනිට කතා කරන්න පුළුවන්ද සිග්නල් තියෙනවද? පෑන්තිය හැදෙන විදිහ කියන්න මට. චතුනිට සිග්නල් මදි වගේනේ. හරි. දිලීප කියන්න බලන්න. පෑන්තිය හැදෙන විදිහ. ඒ බෙදීම මූල 3යි. එතකොට ඒටේ කැපෙනවා 1යි කියලා. එතකොට 1යට මූල 3යි. හරි. එතකොට ඔන්න සයින් තියට ගණන් ටිකක් තියෙනවා. සයින් තිය, කොස් තිය, ටෑන් තිය කියලා. එතකොට මේ සයින් කොස් ටෑන් වල 30 60 45 හැදෙන්නේ කොහොමද කියලා ඕන කෙනෙක් ටක් ගාලා මේ විදිහට ලියලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මේක ආයි පාරක් කරේ. ඔයාලට ඉස්කෝලේ මේ පාඩම් තාම කෙරෙලාද? ඉස්කෝලේ කරනවද? තාම නැද්ද? ඉස්කෝලේ පන්ති වල මේ පාඩම් කරාද චතුරිකා? චාරුකා කියන්න බෑ. චතුරිකා මයික් එක ඔන්ලා තින් දැහුවේ. තාම කෙරෙලා නෑනේ. හරි. ඒක එකයි මම හිරු කළාට කරලා තියෙන ඉස්කෝලේ. හිරු කොටත් ඇහෙන්නේ නැද්ද? චතුරිකා මයික් එක ඔන්ලා තියෙන්නේ. ජන්දුලාට කරාද? හරි. කරලා නෑනේ. කරලා නැත්තම් කවන්නේ හරි. ඒක එතකොට මම නැත්තම් මම තව පොඩක් වේගෙන් කරන්න බැලුවේ ඔයාලට කොහේ හරි කෙරලා තියෙනවනම්. කාටවත් කෙරලා නෑ නේද? සාමාන්‍ය වේගෙන් තමයි කරන්න වෙන්නේ පාඩම. සිග්නල් මදිනේ. මගේ පැත්තෙන් ප්‍රශ්නයක් නෑ. මට සිග්නල් චිට මදි. ඒ වුණාට මට අවුලක් නෑ. අවුලක් තියෙනවා නම් කැඩි 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 එහෙම ඇහෙනවනේ. හරි. ඊළඟට අංශක 45 කෝණයකට අපි අගේ හොයාගන්න මේ විදිහට අපි සමදීපාදයක ත්‍රිකෝණයක් පාවිච්චි කරනවා මේ විදිහට ඍජු කෝණී එකක්. ඒතර ඒ සමදීපාද දුන්නාම එකක් 45යි නේ. පාද දෙකක් සමාන නම් කෝණ දෙකක් සමානනේ එකක් 90 වෙලා. මේක පාවිච්චි කරලා තමයි මේ දෙකේ නම් පරිදර්ශමය දැම්මා මේකට ඒ මූල 2යි කියලා. මේක පාවිච්චි කරලා sin 45 cos 45
tan 45ට අගයන් ලියන්න පුළුවන්. හරි. ඒතර sin කියන්නේ සක, සම්මුඛ පාදය කියන්නේ a යට මූල 2යි a. එතකොට ඒට කැපුණාම 1 යට මූල 2යි. මේකත් a යට මූල 2යි a වෙනවා. එතකොට ඒට කැපුණාම ඒකත් 1 යට මූල 2ක් වෙනවා. tan 45 කියන්නේ a යට a සමාන 1ක් වෙනවා. තමයි 45 අගයන් ගන්න. ඉතින් දැන් මේ ටික පාවිච්චි කරලා අපි මේ ටික පාවිච්චි කරලා ඉවිල්ලා ගණන් හදන්නේ කොහොමද කියලා තමයි අද පාඩම. ඔන්න කලින් පාඩම මම ආයෙ පාරක් වේගෙන් කරගෙන ගියේ. ඒතර දැන් හැමෝටම දෙපාරක් කරුණා sin cos tan වල 30 45 60 කොහොමද කරන්නේ කියලා. ඒ නිසා හැමෝටම මතක තියෙන්න ඕනේ කොහොමද ගන්නෙ 30 45 60 අගයන් කියලා. ඒතර හිටපු කට්ටියට මම කිව්වා මේක අනිවාර්යයෙන්ම කටපාඩම් කරගෙන එන්නත් කියලා අහනවා කියලා. මම එක එක්කෙනාගෙන් දැන් අහනවා පාඩම්ද කියලා බලන්න. ඔන්න බලන්න දැන් මම ඔය කරපු ටික ඔක්කොම එක ළඟට මේ ලියලා තියෙනවා. sin 30 භාගයයි cos 40 ඊට පස්සේ sin 30 භාගයයි cos 30 මූල 3 යට 2යි tan 30 1 යට මූල 3යි sin 45 1 යට මූල 2යි cos 45 1 යට මූල 2යි tan 45 1යි sin 60 මූල 3 යට 2යි ඊට පස්සේ cos 60 භාගයයි tan 60 මූල 3යි. හරි මේක මතක තියාගන්න ලේසි ක්‍රමයකුත් තියෙනවා. sin 30 ගානමයි එන්නේ cos 60ට. tan ඊට පස්සේ sin 60 ගානමයි එන්නේ cos 30ට. ඊළඟට tan මේ sin 45 ගන්න. sin 45 cos 45 දෙකම එක සමානයි. ඊළඟට tan. tan නැදින්නේ sin cos ගෙන් බෙදිලා මේ භාගයේ මූල 3 යට 2කින් බෙදුනා මේ බලන්න. මේ ටික මතකයි නම් මේ 6න් 3යි විතර මතක තියාගන්න ඕනේ. මම පාට කරලා තියෙන බලන්න රතු පාට දෙක sin 30යි cos 60යි සමානයි. නිල් පාට දෙක sin 60යි cos 30යි සමානයි මූල 3 යට 2යි. ඊළඟට 45 කොළ පාට කරලා තියෙන්නේ sin 45 cos 45 සමානයි. බලන්න tan හදාගන්න විදිය. tan හැදෙන්නේ tan සමාන වෙනවා sin cos ගෙන් බෙදුවම. ඔන්න ඔච්චරයි මතක තියාගන්න ඕනේ. sin ගාන cos ගෙන් බෙදුවා නම් tan ගාන සමාන වෙනවා. එතකොට ඇත්තද බලමු 30 ගාන බලන්න. භාගයේ බෙදන්න භාගයේ බෙදීම මූල 3 යට 2. මේ 30 ගාන 30ට sin 30 භාගයයිනේ. sin 30 වෙනකොට ලියන්නේ භාගෙනේ. භාගයේ බෙදීම මූල 3 යට 2. ඔන්න බෙදීම වෙනකොට මම බෙදීම ලකුණු ලිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? බෙදීම ගුණ කිරීම කළා උඩ යට මාරු කරන්න මූල 3 යට 2 දෙකෙන් මූල 3 කරන්න. දෙකෙන් මූල 3 මූල 3ෙන් 2 කරන්න. උතර මොකද වෙන්නේ? මේ දෙකට මේ දෙක කැපෙනවා. එකයට මූල 3ක් කරනවා. මේ බලන්න උත්තරේ. මේ උත්තරේ නේ මෙතෙන්ට අවිලා තියෙන්නේ. ඊළඟට බලන්න 45 එකයට මූල 2 එකයට මූල 2 බෙදීම එකයට මූල 2 එකයට මූල 2 ගුණ කිරීම එකයට උඩ මූල 2 උඩට මාරු කරපුවා එතන මූල 2 කැපුණාම 1යි. ඒතර එකයට 1 කියන්නේ 1යි. 45ට 1 එනවා නේද? එකයට මූල 2 එකයට මූල 2කින් බෙදුවාම 1යි. මෙන්න උත්තරේ. මේක මෙතෙන්ට. ඔය විදිහට මූල 3 යට 2 භාගයෙන් බෙදුවාම මූල 3ක් ඇවිල්ලා ඇති. හරි? ඒ නිසා මතක තියාගන්න තියෙන්නේ අරක මෙතන තියෙන sin 30 ගානයි 60 ගානයි 45 ගානන් තුනක් විතරයි. ඒ ගණන් තුන මතක තියනවා නම් අනිත් ඒවා කොහොම හරි කපටි කමට හොයාගන්න පුළුවන්. පැහැදිලි නේද? අරක sin cos ගෙන් බෙදලා තමයි එන්නේ. ඔය විදිහට තමයි අපි මතක තියාගන්නේ. මේක ලියාගන්නකෝ. tan නගේ sin නගේ cos නගෙන් බෙදුවාම සමානයි කියලා. වගු ගාව. හිතමු නැති කට්ටිය වගුව දැන් ලියාගන්න. හිටපු කට්ටියට මං කටපාඩම් කරන් යන්න කිව්වා. බලමු අපි කටපාඩම් තියනවද කියලා.
හැමෝම තම තමන්ගේ කැමරාව ඔන් කරගන්න ඕනේ. එතකොට බලන්න නැත්තම් දන්නේ නැහනේ ඉතින් කොහමද බලාගෙනද කියන්නේ කියලා. හැමෝම තම තමන් කැමරාව ඔන් කරගන්නකෝ බලන්න. හරි. හිරුක එදා හිටියන්නේ නේද කියන්න බලන්න. sin 30 cos 30 tan 30 කියන්නේ කීයද? 45 sin 45 cos 45 tan 45 කියන්නේ කීයද? 60 sin 60 cos 60 tan 60. කියන්න බලන්න. හිරුකගෙන් ඇහුවේ. මම ඇහෙන්නේ නැද්ද පුතේ? හිරුකගෙන් ඇහුවේ. ඇහෙන්නේ නැති වගේ මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා කමන්නේ. චාරුකා කියන්න බලන්න. ඔක්කොම ටික කියන්න ඕනේ. sin 30 cos 30 tan 30 sin 45 cos 45 tan 45 sin 60 cos 60 tan 60 කියලා. හරි. හිරුකට දැන් ඇහෙනවද බලන්න? නෑනේ. විමුක්ති විමුක්තිට ඇහෙනවද? ඇහෙන්නේ නෑ වගේනේ. ඊට පස්සේ නුවන් කැමරාව ඔන් කරන්න අමාරුද? කැමරාව ඔන් කරගන්න කියලා මම හැමෝටම කියලා තියෙන්නේ ඇහිලා නැද්ද දන්නේ නෑ. කමක් නෑ එන. හරි. සිග්නල් ප්‍රශ්න වෙන්න ඇති මට හිතෙන විදිහට මම කතා කරන එකත් පරක්කු වෙලා ඇහෙනවද දන්නේ නෑ. මම ඊළඟ දවසේ ගන්නම් හොඳට සිග්නල් තියෙන දවසක කැමරාව ඔෆ් කරගන්නකෝ එන. අපි බලමු මේ විදිහේ ගානක් හදන්නේ කොහොමද කියලා. මේකේ යගේ අංශක 60යි. මේකේ දිග 10යි. මේකේ දිග x. ඇහෙනව නේද? මට right hand option එකක් දාන්න හැමෝම. කරන්ට් එක නැහැ කියලා මැසේජ් එකක් දාලා තිනවා. හරි මේ ෆෝන් එක ඔෆ් වෙනකන් දිලීප් එනං වැඩ කරන්න. බැටරිය හොඳටම බහලා තියෙන්නේ. ෆෝන් එක හොඳටම ඔෆ් වෙන්න දැන්නත් හොඳ නැහැ. සාමාන්‍ය බැටරිය 100ට
20න් 15 බහිනවා නම් 10න්වත් අඩු ගන්න. බැටරිය 10%ක් තියෙදි ෆෝන් එක ඔෆ් කරලා දාන්න ඕනේ. දන්නවද ඔයාලා? ෆෝන් එක සාමාන්‍යයෙන් හොඳටම අඩු කරලා දාන්න හොඳ නෑ. බැටරිය 5න් 4න් 3න් දාලා බිඳුව වෙලා ෆෝන් එකක් හරි බෝන් එකක් හරි ලැප් එකක් හරි කිසිම ඩිවයිස් එකක් එහෙම ඕෆ් කරන්න හොඳ නෑ. එහෙම ඕෆ් කරොත් බැටරි කෝර ඇකිලෙනවා කියලා එකක් වෙනවා. එහෙම ඇකිලුණාට පස්සේ එහෙම ඔය බැටරියක් උඩරිම charge කරන්න පුළුවන් වාර සංඛ්‍යාවක් තියෙනවා. ඒතකොට ඒකේ ඔය ඇම්පියර් ගාන 4000යි 3000යි 2000යි 1000යි කියලා තියෙන. ඒ කෝර් හැකිලෙනවා. ඒතකොට ඇකිලලා බැටරි ආයු කාලය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ නිසා සාමාන්‍ය බැටරියක් 10%න් 15 වැස්සොත් එහෙම අනිවාර්යෙන්ම වැඩ කරන්න එපා. ඕෆ් කරලා දාන්න. ඊට පස්සේ ආයෙ charge කරලා තමයි වැඩ කරන්න ඕනේ ෆෝන් එක. නැත්තම් ෆෝන් එක සවුත් වෙනවා. හරි බලමු පුතේ දැන් අපි මේ වගේ ගානක් හදන්න පුළුවන් ලේසියෙන් පාසුවෙන්. දැන් අපි මේකේ 60 කෝණයටත් දාලා පාදයන් දෙකක් දීලා තියෙනවා. ඒතර මේ පාදයන් දෙකේ නම් දෙක මොකද්ද? 60 කෝණයටත් දාලා පාදයන් දෙකක් දීලා තියෙනවා. ඒතර මේ 60 කෝණයටත් දාලා මේ පාදේ බද්ධ පාදේ මේක ඇහිල්ලා කර්ණ පාදේ. ඒතර බක කර්ණයයි බද්ධ පාදයේ සම්බන්ධ වෙච්ච අනුපාතය බක. බක කියලා අනුපාතේ නම මොකද්ද? බක කියන එකේ බක කියන්නේ සක බක කොස්. බක කියන්නේ කොස්නේ. ඒතර කොස් 60 ගාන මේකට ආදේශ කරන්න පුළුවන්. හරි? කොස් 60. හරියට මම ලියන්න. කොස් 60. කොස් 60 සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ 16යි කර්ණ පාදය කියන්නේ x. මේකට ඉංග්‍රීසි අකුර ඕන නම් මෙහෙම ABC කියලා දාලා ලියෙන්න පුළුවන්. එතකොට BC බෙදීම AC කියලා ලියන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ ලියලවිලා BC බෙදීම AC කියලා ලියලා ඉවර වෙලා මේ විදිහට 10 බෙදීම x කියලා ලියන්න පුළුවන්. දැන් cos 60 ගාන මම දන්නවනේ. cos 60 ගාන කීයද? භාගයයි. භාගය සමානයි 10ට x. දැන් මේකට මං හරහරසට ගුණිතය දානවා හරස් ගුණිතය. එතකොට x එකෙන් වැඩි කරාම x එනවා. 2 10න් වැඩි කරවුවාම 20ක් එනවා. හරහට ගුණ කරාම x එකෙන් වැඩි කරාම 1x 2 20න් වැඩි කරාම 20ක් එනවා. එතකොට මේක සෙන්ටිමීටර කියලා එකක තිබ්බනම් මේකටත් ඒක දාන්න ඕනේ සෙන්ටිමීටර කියලා. ඒකේ මීටර කියලා එකක තිබ්බනම් මේකටත් උත්තරේ මීටර කියලා දාන්න ඕනේ. තේරුණාද වැඩේ බලන්න චුට්ටක් හරි ආයෙ පාරක් මං කියලා දෙන්නම්. මේ දේ පාද දෙකක් තිබුණේ 10x එක දීලා තියෙන පාද දෙකේ නම් දෙක මොකද්ද කියලා බලන්න. ඒතර කර්ණ පාදය බද්ධ පාදය නිසා බකනේ බකට අදාළ අනුපාතය ලිව්වා. බක නම් කොස්නේ 60නේ කෝණේ ඉඳ කොස් 60 ලිව්වා. කොස් 60 හැදෙන විදිය ලිව්වා බද්ධ පාදයේ කර්ණ පාදයේ ගණන් දෙක. ඊට පස්සේ කොස් 60 ගාණ ලිව්වා මෙතනින්. කොස් 60 භාගයනේ අපි කලින් හෙව්වේ. ඊට පස්සේ දැන් මේකට හරස් ගුණිතය දැම්මට පස්සේ x සමානයි 20යි කියලා ගන්න පුළුවන්. මොනවන් තව ගාණක් හදනවා. 30යි x 8. මේකට දාමු අනුපාතය. දැන් මේ 30ට ඉස්සරහා ගොනේ සම්මුඛ පාදයේ දන්නවා කර්ණ පාදයේ දන්නවා. එහෙනම් සක දන්නේ sin. sin 30. sin 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදය. එතකොට සම්මුඛ පාදයේ x කර්ණ පාදයේ 8. sin 30 ගාන කීයද? sin 30ත් භාගයයි. දැන් හරහාට ගුණිතය දාමු. හරස් ගුණිතය 8 සමානයි 2x. දැන් දෙපැත්තම බෙදමු 2. තව පාරක් පියවරක් ලියන්න ඕනේ. මම මේකම දෙකෙන් බෙදන්නම්. එතකොට 8 දෙකෙන් බෙදුවාම 4යි. 2කට 2 කැපෙනවා. x සමානයි 4යි. බලන්න ආයෙ පාරක් කියලා දෙන්න. මෙතන 30යි තිබුණේ, මෙතන 8 තිබුණේ, මෙතන x තිබුණේ. එතකොට සම්මුඛ පාදයේ කර්ණය දන්නවනම් sin අනුපාතය සකනේ sin 30. එතකොට sin 30 ගාන ලිව්වා භාගය කියලා. අපි අර වගුවේ හොයාගත්තේ දැන් ඉස්සෙල්ලා. එතකොට 2x ගෙන් 2x 8 එකෙන් වැඩි කරාම 8යි. ඊට පස්සේ දෙපැත්තම දෙකෙන් බෙදුවාම x සමානයි 4යි කියලා. අපේ Zoom meeting එකේ වෙලාව ඉවර වෙන්න ළඟයි. කට් වෙලා ගියොත් නැවත ඒ link එකම පාවිච්චි කරලා එන්න. ඔයාලට වෙන පන්තිමකවත් නෑ නේද අද? ඉවර කරන්න වෙලාවක් කරේ මේ ප්‍රශ්නයක් නෑ නේද කාටවත්? ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කවුරු හරි? නෑ. හරි? ඒතර මම අද ටිකක් වැඩිපුර වෙලා කරනවා. මැදින් පොඩි වෙලාවක් දෙනවා. මං කාලත් නෑ. ඔයාලත් කාලා එන්න. කාලත් ඇවිල්ලා ආයි පාරක් කරනවා. හරි? දැම්ම නෙමෙයි තව ටිකක් වෙලාවකින්. දැන් මම ඔයාලට දෙනවා ගානක්. මේක අංශක 90යි. ඔය වැඩි ඉරි තියෙනව ගණන් ගන්න එපා.
මට මැසේජ් කරන්න හැමෝම මේක හදලා හැමෝම මේ ගාන හදලා මට chat box එකට මැසේජ් එකක් දාන්න. උතර බලන්න p අකුරයි 60යි තියෙන අතර අනුපාතය මොකක්ද කියලා. 30 ගාන තමයි දීලා තියෙන්නේ. 36 වගේ පෙවුනට 30 හොඳ මේ ලියනකොට පොඩි ප්‍රශ්න එනවනේ. 30 තියෙන්නේ. අපි 30යි 45යි 60යි විතරයි දන්නේ. ඇහෙනව නේද මං කතා කරන එක? මට right hand option එකක් දාන්න ඒ අතරතුර. හරි ඇහෙනවා. උත්තරේ එවන්න. උත්තරේ එවලා තියෙනවා දිලීප. අනිත් අයත් එවන්න බලන්න. ඊට පස්සේ එවලා තියෙනවා චතුරිකා. හදලා ඉවර කටියට වෙන ගානක් දාලා තියෙනවා ඒක හදන්න. ඊට පස්සේ එවලා තියෙනවා විමුක්ති ජනේදු නුවන්. සෙන්ටිමීටර් කියලා දාන්න ඕනේ. උඩ ගානට නම් වෙලාව ඇති උඩ ගාන එතකොට අපි දාන්න තියෙන්නේ සක sin 30යි sin 30 සමානයි සක p බෙදීම 60 සද sin 30 භාගයයි හරහාට ගුණ කරවුවාම 60 සමානයි 2යි p දෙපැත්තම දෙකෙන් බෙදන්න එතකොට p සමානයි 30යි. අපේ දෙවෙනි ගානේ මූල ලකුණත් එක්ක එන්නේ උත්තරේ. ඒතකොට ඒවට උත්තර ලියන්න ඕනේ නැහැ. 3යි මූල 3 එහෙම ලිව්වම හරි. 4යි මූල 3 8යි මූල 3 10යි මූල 3 කියලා උත්තරේ ලියන්න පුළුවන්. කට් වෙනවා කියලා තියෙනවා. දැන් බලන්න මේකේ දන්නේ සක නේද? sin 60නේ. එතකොට sin 60 සමානයි x බෙදීම 8. එතකොට sin 60 කියන්නේ මූල 3ට 2යි. හරස් ගුණිතය දැම්මාම 2x සමානයි 8යි මූල 3යි. දෙපැත්තම දෙකෙන් ආය පාරක් බෙදන්න ඕනේ. මම ඒකටම බෙදන්න. ඔයාලා ආය පාරක් ලියලා බෙදන්න ඕනේ. එතකොට මේක බෙදුවාම 4යි මූල 3යි. x සමානයි 4යි මූල 3යි. ඒ ගාන හදන්න.
මට උත්තර මැසේජ් කරන්න ඉක්මනින් හදලා. කෙනෙක් කියලා දෙනවා චතුරිකා උත්තරේ වල තියෙනවා අනිත් අයත් එවන්න බලන්න. හරි. ඊට පස්සේ දිලීප වල තියෙනවා චතුනේ වල තියෙනවා. අනික් කටියට අමාරුයිද? බලන්න 45 තියෙන්නේ දැන්. එතකොට මේකේ 45 ඉස්සරහක කෝණේ තමයි දන්නේ. ඒ කියන්නේ සම්මුඛ පාදෙන්නේ. 45 ඉස්සරහා පාදේ තමයි දන්නේ. සම්මුඛ පාදේ. සකනම් සයින්. sin 45 සමානයි 17ට x. sin 45 1 යට මූල 2. දැන් හරහාට ගුණ කරමු. එතකොට x සමානයි 17යි මූල 2 සෙන්ටිමීටර්. 14 මූලයක් නෑ මට වැරදිලා ලියුනේ. 17 මූල 2කින් වැඩි කරාම 17යි මූල 2. වැඩේ තේරුනේ නැද්ද? තව උදාහරණ කරන්න ඕනිද? කියන්න බලන්න උත්තරේ එවන්න නැති කට්ටිය. උත්තරේ එවන්න නැති කට්ටිය කතා කරන්න පොඩ්ඩක්. තව උදාහරණ කරන්න ඕනිද? තේරුණාද වැඩේ? හරි. තව ගානක් දෙන්න කියලා දෙනවා. තව ගානක් දෙන්නම්. ඉක්මනින් හදලා උත්තරේ එවන්න 30 තමයි මේ ලියලා තියෙන්නේ.
චමිදු දුමිදු දැන් දාවේ මේකේ ගොන්නලා තියෙන්නේ. චමිදු හරි. උත්තරේ වෙලක් තියෙනවා චතුරිකයි නුවණුයි. බලමු එතකොට මේක දාන්නේ බක්ක නේද? බද්ධපාදයේ කර්ණයයි දාන්නේ. එතකොට cos 30. cos 30 මූල 3ට 2යි. හරස් ගුණය දැම්මම 10යි මූල 3 සමානයි 2යි. දැන් දෙපැත්තෙන් බෙදමු 2කින්. එතකොට 2ට 2 කැවෙනවා. 10 2කින් බෙදුවම 5යි. එතකොට 5යි මූල 3 සමානයි x. එතකොට 5යි මූල 3 සමානයි x කියලා උත්තරේ ලියන්නේ නැහැ. x සමානයි 5යි මූල 3 කියලා ලියන්න ඕනේ. උත්තරේ සමානයි ගාන කියලා ලියන්නේ නැහැ නේ සාමාන්‍ය. ගාන සමානයි උත්තරේ වෙන්න ඕනේ. මං දැන් ඉඩමදි නිසා මං එහෙම ඉරි දෙකක් ගහලා දැම්මා. ඔයාලට එහෙම ඉරි දෙකක් ගහලා දාන්න බෑ. ඊළඟට බලමු මෙන්න මේ වගේ ගානක්. sin 30 cos 60 cos 60 sin 30. sin 30 cos 60 දාන cos 60 sin 30 අගය කීයද කියලා අහනවා. එතකොට මේක අපි හදන්නේ sin 30 ගාන භාගයයි. cos 60 ගාන භාගයයි. එකතු කිරීම. මේ අතර තියෙන ලකුණ තමයි මතක තියාගන්න මේ විදිහට දෙක සම්බන්ධ වෙලා තිබුණොත් ගුණ කිරීම. cos 60 sin 30 cos 60 කියලා කියන්නේ cos 60ත් භාගයයි sin 30ත් භාගයයි. දැන් බලන්න දෙකෙන් එක එකට කරාම 4න් 1යි. මේකත් දෙකෙන් එක කරාම 4න් 1යි. 4න් 1ට 4න් 1ක් අතුරම 4න් 2යි. 4න් 2යි කියන උත්තරේ දෙකෙන් 1යි. ඕන්න ඒක. තව එකක් බලමු. sin 45 cos 45 ධන sin 60 cos 30. දැන් බලන්න sin 45 එකයට මූල 2යිනේ. cos 45ත් එකයට මූල 2යි. sin 60 මූල 3ට 2යි. cos 30ත් මූල 3ට 2යි. දැන් මේක ගුණ කරාම මූල 2 ගැන කරාම මූල 4න් 1යි. මූල 3 ගැන කරාම මූල 9 යට 4යි. සමාන නෙමෙයි සෝරි මැද එකතු කිරීම. දැන් මූල 4 ගාන අපි දන්නවනේ. මූල 4 ගාන දෙකෙන් එකයි. මූල 9 ගානක් දන්නවනේ 3යි. දෙකෙන් 3යි. දෙකෙන් 3යි සෝරි 4 වෙනකොට දෙකෙන් 1 9 වෙනකොට 3 දිව්වේ මෙතන 2 නෙවෙයි තියෙන එකම ලියන්නේ 4. එතකොට දෙකෙන් 1 එකතු කිරීම 4න් 3.
දෙකෙන් එකට හතරෙන් එක එකතු කරාම කීයද? පාන් භාගයට පාන් 3 කාලක් වගේ නේද? දෙකෙන් එක කියන්නේ හතරෙන් දෙකනේ. ඒතර හතරෙන් දෙකයි හතරෙන් තුන එකතු කරාම හතරෙන් පහයි. හතරෙන් පහ කියන එක විෂම භාගයක් මිශ්‍ර භාගයක් කරන්නත් පුළුවන්. ඔන්න 1යි 4න් 1 එච්චර ඕනේ නෑ. සාමාන්‍ය මෙහෙම උත්තර ලිව්වම හරි. ලියා ගන්න මේ ගාන. මේ වගේ ගානක් හදන විදිය. sin 45 cos 45 sin 60 cos 60. ඒතර මේ වගේ දෙකක් අතර තියෙන්නේ ගුණ කිරීම. ඒතර ඒක දෙකෙන් බලලා අපිට ලිව්ව ගණන් ටික ගුණ කරන්න තියෙන දෙක ගුණ කරා. ඊට පස්සේ දෙක එකතු කරා. ඉවරයි නම් right hand option එකක් දාන්න. කට් වෙනවා කියලා දෙතුන් දෙනෙක් කෝල් මේ මෙසේජ් දාලා තියෙනවා. ඉතින් මොනා කරන්නද මම? ඔයාලගේ පැත්තේ තියෙන සිග්නල් ප්‍රශ්න තමයි තින්නේ. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම අද පාඩමේ රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ. රෙකෝඩ් එක දාන්න පුළුවන් බැරි වෙච්ච අයට. බැරි වෙච්ච අය රෙකෝඩ් එක ආයි පාරක් අහලා try කරලා බලන්න. මොකද මේ තරම් එච්චර වැදගත් මේ පාඩම්. ලියන් ඉවරයි නම් මට right hand option එකක් දාන්න. ඔයාලා හදන්න මේක. sin 30 cos 30 cos 60 sin 60. sin 30 cos 30 දාන cos 60 sin 60. හදලා මට උත්තරේ එවන්න. උත්තරේ එවන්න බැරුවේ මූල ගණන් අර එහෙම වැඩි හන්දනේ. වන්න ඔයාලා හදාගන්නකෝ. හදලා ඉවරයි නම් මට ඉවරයි කියලා right hand option එකක් දාන්න. ටයිප් කරන්න පුළුවන් උත්තරයක් නම් ටයිප් කරලා එවන්න. ටයිප් කරන්න බැරි උත්තරයක් නම් කමන්නේ නැහැ. නැත්නම් ඔයාලට මේකේ ලියන්න පුළුවන්. පුළුවන් කෙනෙක් මේකේ හදන්න බලන්න. මේ බෝඩ් එක උඩම හදන්න පුළුවන් ඔයාලට. අතරික හදන්න බලන්න මේක. ඔය පෑන වගේ තියෙන අයිකන් එක අරගෙන ලියන්න පුළුවන් මේක. සමිදු මයික් එක ඔන් වෙලා තියෙන්නේ. සමිදු දෙමිදු එන්නේ නැද්ද?
කට් වෙනවා කියලා දාලා තියෙනව නේද? හරි කමන්නේ. sin 30 භාගයයි නේ. cos 30 මූල 3ට 2යි. cos ට භාගයයි sin ට මූල 3ට 2යි. එතකොට මේක 4න් මූල 3 මේකත් 4න් මූල 3. එතකොට හරය සමාන නම් ලවය එකතු කරන්න පුළුවන්. එතකොට මූල 3ට මූල 3 එකතු කරාම 2යි මූල 3යි. 2ට 1යි 4ට 2යි කියලා කැපෙනවා. එතකොට මූල 3ට 2යි උත්තරේ. වර්ධය ලියාගන්න. හරි. ලියාගෙන ඉවරයි නේද? අනේ දැන් බලන්නකෝ ඔයාලගේ පොත ගන්නකෝ. ඔයාලගේ පොතේ අභ්‍යාසයක් තියෙනවා 18යි 3 අභ්‍යාසය. මේ විදිහේ ගණන් ටිකක් තියෙනවා හදන්න. ඔය එකේ තුන්වෙනි කොටසේ තියෙන පහක් දක්වන ප්‍රකාශ සත්‍යාපනය කරන්න කියලා තියෙනවනේ. එතකොට වම් පැත්ත කියලා ලියලා වම් පැත්ත ටික හදලා විලා දකුණු පැත්තට සමානයි කියලා ලියන්න. ඒ කියන්නේ දැන් මේ විදිහට මම ගානක් හදලා පෙන්නන්නම්. අයින්තිය cos 60 ධන tan 45 සමානයි 1/4 එක බව පෙන්වන්න. ඔය විදිහට තිබ්බ හිතන්නකෝ. එතකොට දැන් මේක වම් පැත්ත වෙනම සුළු කරලා පෙන්වන්න ඕනි. වම් පැත්ත කියලා ලියලා. හරි? වම් පැත්ත. නැත්නම් LHS RHS කියලා ලියන්නත් පුළුවන්. left hand side right hand side කියලා වෙනම ලියලා ඉංග්‍රීසියෙන් ලියන්නත් පුළුවන්. වම් පැත්ත දකුණු පැත්ත කියලා සිංහලෙන් ලියන්නත් පුළුවන්. හරි? LHS සහ RHS කියලා ලියන්නත් පුළුවන්. හරි? මම සිංහලෙන් ලියුවා වම් පැත්ත කියලා. ඒතර වම් පැත්තේ තියෙන්නේ මේකනේ. වම් පැත්තේ තියෙන්නේ මේ sin 30 cos 60 tan 45. ඒතර ඔන්න වම් පැත්ත කියලා ලියලා වම් පැත්තේ තියෙන ටික ලිව්වා. sin 30 cos 60 ධන tan 45. දැන් sin 30 භාගයයි cos 60ත් භාගයයි. tan 45 එකයි. භාගයෙන් කරාම 4න් එකයි. 4න් එක එකට එකක් එකතු කරාම 1/4න් එකයි. ඔන්න වම් පැත්ත. දැන් දකුණු පැත්ත කියලා ලියනවා ආයි පාරක් යටින්. මං ඉඩමදි නිසායි මෙතන ලියන්නේ. දකුණු පැත්ත සමානයි 1/4න් එකයි. දැන් බලන්න දකුණු පැත්ත ගානයි වම් පැත්ත ගානයි සමානයිනේ. එම නිසා කියලා යටින් ලියන්න
එම නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත. ඔන්න ඔහොම උත්තර ලියන්නේ. ලියාගන්න මේ ගාන හැමෝම සත්‍යාපනය කරන ගානක් සත්‍යාපනය කරන විදිහ. ඒතර මේ ටික ලියන්න එපා වෙනම හොඳේ පස්සේ යටින් ඉඳ මදින්ද මම එතරම් ලියලා තියෙන්නේ. වම් පැත්ත කියලා ඉස්සෙල්ලා ලිව්වා. වම් පැත්ත සුළු කරා දකුණු පැත්ත කියලා ඊළඟට ලිව්වා. ඊට පස්සේ අන්තිමේට ලියනවා වම් පැත්ත සමානයි දකුණු පැත්ත කියලා. හරි එහෙනම් මේකට අදාළ අභ්‍යාසයක් තියෙනවා. අභ්‍යාසය ඔයාලා කරන්න. කවුද? 18යි 3 අභ්‍යාසය. 18යි 3 අභ්‍යාසය කරන්න එහෙනම් දැන් කමන්නේ අද ඉවර කරන්න හෙට එහෙම වුණොත් එහෙම හෙට හවස කරන්න පුළුවන්. හෙට උදේ කරමුද නැත්තම්? පොඩක් අද ඔයාලට කියන්න පන්ති කොහොමද තියෙන්නේ කියලා උදේ 6ට. හෙට උදේ කරන්නද හවස කරන්නද කොහොමද කියන්නේ? උදේ තියෙනවනේ. හරි. කමන්නේ නැහැ හෙට හවස 4 කරමු ඊටු ටික කමාක අද ඉවර කරන්න. අභ්‍යාස කරලා තියන්න පළවෙනි අභ්‍යාසය නම් අදට ඉවර කරනවා. හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි.